ආයිබෝන් ඔබ මේ එක්වන්නේ සත්‍ය නිවැරදිව ගෙනෙන දසත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම සුනිල් ගොඩගේ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. දින 100කින් මැතිවරණයට ගොස් යලි ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව අමාත්‍ය රාජිත සේනාරත්නකින් ප්‍රකාශයක්. 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට. චීන මිතුදම ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා ජනපති චීනයට. යෙමනයේ බලය ලබා ගැනීමේ අරමුණින් ෆූටි සටන් කාමින් දරුණු සටනක. ඔබ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් අවුරුදු 67කට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවකට පැමිණ ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ දින 100කින් පසු මැතිවරණයකට ගොස් නැවතත් අවුරුදු 2ක් සඳහා ජාතික ආණ්ඩුවක් බිහි කරන බවයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඇමතිවරු පිරිසක් පත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුවකට. ඉතිහාසයේ පළවෙනි නාට අවුරුදු 67කට පස්සේ. ඔය චූදිත කට්ටිය එක්කෙනෙක්වත් මේ ආණ්ඩුවට පත් කළා නැහැ. දැන් මේ මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිව දීලා තියෙනවා මේ අපි ජයග්‍රහණය කරපු හැටිය අපේ ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ සියල්ලම අපි කැබිනට් මණ්ඩලයට සහභාගී කරන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. දැන් ඔවුන් කිව්වා මේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන් ජාතික ආණ්ඩුවට එන්න අපි එකඟ කරගන්නවා. ඒ ජාතික ආණ්ඩුව පිටවලා ඒ දවස් 100 ගියාට පස්සේ මැතිවරණයට ගිහිල්ලා නැවත ජාතික ආණ්ඩුවක් පිටවන අවුරුදු 2කට. මේ වැඩ පිළිවෙල ඉවරනාට පස්සේ ජාතික ප්‍රතිපත්තියෙන් හැදීම තමයි ඒ ජාතික ආණ්ඩුවේ අවුරුදු 2 කාල පරිච්ඡේදයේදී කරන්නේ. මොකද අපි සුළුතර පක්ෂ ආණ්ඩුවක් නෙමෙයි ආවේ. සත්‍යාතික පක්ෂයයි අපි කීප දෙනා ගත්තාම සුළුතරයි. බහුතරයේ ඉන්නේ විපක්ෂයේ බහුතර බලයක් තියෙනවා. ඉතින් තුනෙන් දෙක ආවම නිකන් බහුතරේ. අපි කිව්වනේ මේ සැරේ අපි කරන්නේ ජනාධිපතිවරයා වෙනස් කිරීම නෙවෙයි. රටත් වෙනස් කරනවා, සංස්කෘතියත් වෙනස් කරනවා, දේශපාලන සભ્યත්වයත් අපි වෙනස් කරනවා. තාමත් මේ උගක් කෙනෙකුට මේක දරා ගන්න බැරි වෙලා තියෙන්නේ. ආණ්ඩුවේට සහයෝගය දෙමින් විපක්ෂයේ සිටින්නේ කෙසේ? මේ ෆෝමියුලා එක හදා ගන්න බැරි වෙලා තමයි ඔය එක එක මේව කරන්නේ. මේ අතර හිටපු අග්‍රාමාත්‍යවරුන්ට පහසුකම් සැලසීම සඳහා නිල වාහනයක් මෙන්ම ඉන්ධන සහනයක් ලබා දීමට මෙන්ම තවත් කැබිනට් අනුමැති කිහිපයක් දැන් හිටපු අග්‍රාමාත්‍යවරුන්ට පහසුකම් සැලසීම සඳහා දීපුගත්ත රත්නගිරි වික්‍රමනායකට දිනු ජයරත්න අග්‍රාමාත්‍යවරුන්ට කෙනෙකුට රුපියල් 25000ක සංග්‍රහ ලීමනාවකුත් නිල වාහනයක් සහ ඊට අවශ්‍ය ඉන්ධන සහ රියදුරුකු බැගින් ලබා. කිලිනොච්චි ග්‍රිඩ් උපපොළ වැඩි දියුණු කිරීම. මේක ජයිකා නයම් යෝජනා ක්‍රමයේ යටතේ කිලිනොච්චියේ මේ ග්‍රිඩ් එක සබ් ග්‍රිඩ් එක මේව කරන්නට දෙකේ මේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය සම්පාදන කමිටුවේ නිර්දේශ මත ප්‍රදානය කිරීම සඳහා තීන්දුව කරා සම්පූර්ණ කරනවාගේ යෝජනා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතවන 19 වන ව්‍යවස්ථා සංශෝධනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් නව රජයේ අමාත්‍ය දුර බාර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව අද රැස් වූයේ ප්‍රථම වරටයි. මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක නිමල් සිරිපාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය ලබා දීමට නම් මැතිවරණ ක්‍රමය සංශෝධනයද කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. මෙම සංශෝධන දෙකම එකවර සම්මත කරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයේ යයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් පවතින විවිධ ගැටලු නිසා ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇති බවයි. විධායක ජනාධිපති දුරයේ ඇතැම් බලතල ඉවත් කිරීම ඇතුළු සංශෝධන ඇතුළත් මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 16 වනදා ගැසට් පතක් මගින් ප්‍රකාශයට පත් කෙරුණා. මේ අතර මීළඟ පාර්ලිමේන්තු රැස්වීමට පෙර විපක්ෂ නායක දුරය සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන ලෙස මහජන එක්සත් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක චමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා. මීට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂ නියෝජනය කරන ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර යන මහතුරුන්ද අදහස් පළ කළා. 1948 පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කියවුවොත්
ප්‍රධාන විරුද්ධ පක්ෂයේ නායකත්වයේ හිමි වී තිබුණේ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමාට. නමුත් ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමාට රජිනගේ විපක්ෂ නායක ධූරය බාර ගැනීමට එපාය කියලා මාක්ස්වාදී දේශපාලන දර්ශනය අනුව තීරණයක් දුන්න නිසා එතුමා අවුරුදු ගණනාවක් විපක්ෂ නායකකම බාරගත්තේ නැහැ. දෙවෙනුව 52 තාම පැහැදිලිව ඔබතුමා දන්න දෙයක් බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමාට 9යි ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමාට 9යි. මේ විදිහේ තිබෙනකොට විපක්ෂ නායකකම තීරණය කරේ අනිත් මන්ත්‍රීවරු කැඳවලා. අවසානයේ බණ්ඩාරනායක මැතිතුමාට විරුද්ධ පක්ෂ නායකකම ලැබුණා. අද මේ පැත්තේ මන්ත්‍රීවරු ප්‍රමාණයක් ආණ්ඩුවේ අමාත්‍ය ධූර පිළි අරගෙන තියෙනවා. දැන් එක්සත් ජනතා නිදහස් සම්දානයේ මන්ත්‍රී කණ්ඩායමේ සමහර දෙනා එහා පැත්තට ගිහිල්ලා ඇමතිකම් ආදී දරුවට අපි ඒ තීරණය අනුමත කරලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පැත්තේ ඉන්නේ, ඒ පැත්තේ ඉන්නේ. අපිටත් දැන් ප්‍රශ්නයක්. මොකද යන තැන මිනිස්සු අහනවා ජනතාව. උත්තරීතර අයිතිය තියෙන ජනතාවට අපි හිතාගෙන ඉන්න හොඳ නැහැ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ජනතාවගේ විශ්වාසය කඩා වැටෙන්න පටන් ගත්තොත් පාර්ලිමේන්තුවට විහිළුවකට පරිවර්තනය වෙන්න පටන් ගත්තොත් දවස ගානේ අර්බුදයෙන් අර්බුදයට මේ කටයුතු පත්වෙන්න පුළුවන්. ඒක ඔබතුමාගේ වගකීමක් කතානායකතුමා හැටියට මම ඒ අනතුරු ඇඟවීම කරනවා. අපේ රටේ පාර්ලිමේන්තුවේ විපක්ෂ සමන්විත වී තිබුණේ විපක්ෂ නියෝජනය කරන മന്ത്രിවරුන්ගෙන් වැඩිම කණ්ඩායමේ විශ්වාසය තිබෙන කෙනා විපක්ෂ නායක ධූරයට පත් වෙනවා. ඒ පක්ෂයේ යම් පිරිසක් ඒ පක්ෂ ප්‍රතිපත්ති වලට එකඟ නොවන පරිදි පක්ෂ විනය ක්‍රියාමාර්ග විනයට යටත් නොවන පරිදි යම් පිරිසක් ආණ්ඩුවට ගිහිලා තිබෙනවා. ඒක ඉතිහාසය. හැබැයි වර්තමානයේ මොකද්ද සිදු වී තිබෙන්නේ? වර්තමානයේ අපි ආණ්ඩුව කියන්නේ මොකටද? ආණ්ඩුව කියලා කියන්නේ විපක්ෂ විසින් ප්‍රශ්නයක් අහුවාම ආණ්ඩුව විසින් පිළිතුරු ලබා දෙනවා. දැන් සිදු වී තිබෙන දේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බොහෝ දෙනෙක් නියෝජනය කරනවා. ඒ ආණ්ඩුව ඇතුලේ. ඒ නිසා මේ තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් ප්‍රමුඛකට ගත්තු හවුල් ආණ්ඩුව. ඒතකොට ගරු කතානායකතුමනි හවුල් ආණ්ඩුවක් ගොඩ නැගුණාම ඒ හවුලේ ඉන්න කණ්ඩායමක් විපක්ෂ වාඩි වෙලා විපක්ෂ නායක ධූරය හොබවන්න පුළුවන්. ඒ නිසා මේ ඇති වී තිබෙන ගරු කතානායකතුමනි මේ තත්ත්වය මේ පාර්ලිමේන්තු ඉදිරියට පැවැත්වෙන්න ඉඩ දිය යුතු නැහැ. මේ ක්‍රමය අනුගමනය කළා නම් මීට කලින් තිබිච්ච රජය ඒකට තිබුණා ආසන 150කට වඩා. එතකොට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙතුමන්ලා සැලකුවේ ඒකාධිපති රෙජීමේ කියලා. ඒ වෙලාවේ ඒ ආණ්ඩුව කළා නම් මේ වැඩේ මොකද්ද වෙන්නේ? 47ක් විතර තමයි മന്ത്രിවරු මං හිතන්නේ විපක්ෂ නායකතුමත් එක්ක අවසාන වෙනකොට හිටියේ. 50ක් මෙහෙට එව්වා නම් ඒ වෙලාවේ. ඒ 50න් තෝරන්න දෙනවද විපක්ෂ නායකකම? එහෙම විපක්ෂ නායකකම් තෝරන්න දෙන්න එපා. ඒක ඒකාධිපති රෙජීමයක් නම් මේක පුදුම ඒකාධිපති රෙජීමයක්. ජනාධිපති ඡන්දෙ තිබ්බේ. ඒකෙන් තෝරන්නේ ජනාධිපති. ඒ ඡන්දෙන් ජනාධිපතිත් තෝරගෙන අගමැතිත් තෝරගෙන විපක්ෂ නායකත් තෝරගෙන තුනම අල්ලගෙන. ඒ නිසා ගරු කතානායකතුමනි තමුන්නාන්සලාගේ බල ව්‍යාපෘති ඕන විදියට කරගන්න. කරුණා කරලා පාර්ලිමේන්තුවේ මෙතෙක් පැවතුණු සම්ප්‍රදාය උල්ලංඝනය කරන්න එපා. විරුද්ධ පක්ෂය 8ක් හිටියනම් 8ටත් විපක්ෂ නායකයෙක් හිටියා. හැබැයි 8 දෙනාට විපක්ෂ නායකයා නැතුව මේ ආණ්ඩුවකට විපක්ෂ නායකයා නෙවෙයි. දැන් මේ ආණ්ඩුවට විපක්ෂ නායකයෝ හදලා මෙහෙට තියන්න එපා. එහෙම විපක්ෂ ናයකයෝ අපට ඕනේ නැහැ. විපක්ෂයටයි විපක්ෂ නායකයෝ ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වී කියලා දෙකක් තියෙනවාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ආණ්ඩු පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වී කියන්නේ විරුද්ධ පක්ෂය. එහෙම පක්ෂ දෙකක් තියෙනවා නම් එහෙම ඔබතුමාට ලිඛිතව දැනුම් දීලා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වී එකට විපක්ෂ නායකකම දෙන්න. එහෙම දෙකක් නැත්තම් තියෙන්නේ එක පක්ෂ නම් ඒ පක්ෂයට ඉන්නේ එක සභාපති නම් ඒ පක්ෂේ තියෙන්නේ කොහෙද කියලා මොනා හරි පරීක්ෂණයක් කරලා හොයාගන්න. ඒක ආණ්ඩුවේද දැන් මේ වෙනකොට මේ වෙලාවේ තියෙන්නේ විපක්ෂෙද තියෙන්නේ කියලා හරියටම තියෙන තැන හොයාගෙන අන්නේ ඒ තැනට ඒගොල්ලෝව දාලා මෙහෙනම් මෙහෙට එහෙනම් එහෙට කොහේ හරි එක තැනකට දාලා විපක්ෂ නායකකම උගස් කරන්න දෙන්න එපා ආණ්ඩුවට. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණා කරලා මේ පාර්ලිමේන්තුව විහිළුවක් වෙන්න නොදී ඒ සාධාරණීෂ්ඨ කරන්න කියලා බොහොම ස්තුතියි. මේ ආණ්ඩුව මොකද්ද විපක්ෂ මොකද්ද කියන ප්‍රශ්නේ ජනතාව අපෙන් අහනවා. දැන් එක පැත්තකින් ඡන්දෙ තිව්වේ ජනාධිපතිවරන්ට. දැන් කුණු කාණුවෙන් අගමැතිකම් විපක්ෂ නායකම් විපක්ෂ සංවිධායකම් ඔක්කොම ඇවිල්ලා තියෙනවා. දැන් මේ විපක්ෂ නායකම් විතරනේ ඔක්කොම ඇවිල්ලා තියෙන කුණු කාණුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරි මණ්ඩලය සභාපතිතුමා ජනාධිපතිතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරි මණ්ඩලය ඉන්නවා මම හිතන්නේ 26ක් විතර. ඒ නිලධාරි මණ්ඩලයෙන් සාතිශය බහුතරයක් අද ආණ්ඩුවේ ඇමතිකම් තනතුරු අරන්. කතානායකතුමනි මේක හැමදාම මෙහෙම තමයි. මෙච්චර කල් මේ පාර්ලිමේන්තු උත්තරීතරය කියන එක හංගලා ගැහුවේ මේක. දෙපැත්තට බෙදලා මේ රට එක්තරා පැලැන්තියක උමනාව ඉෂ්ට කරන්න පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරලා ජනතාව පැත්තකින් තියලා. එහෙම නුනනම් මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මෙච්චර කාලෙට විසඳලා තියෙනවා. ඉතින් එහෙම මේකෙන් ඉල්ලනවා නම් ඒකත් විහිළුවක්. වෙනදා හැංගිලා ගහපු ගේම එලිපිට ගහනවා පක්ෂේ ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙකම බෙදාගෙන. ජනතා විමුක්තියෙන් දෙවිඩ සන්දානය වගේ මේ ආණ්ඩුව මූලික තීරණ ගන්න විධායක සභාව ඉන්නවා. මේ එලිපිට මොන කතා කිව්වත් මේ කවුරුත් එකතු වෙලා ජනතාවට විරුද්ධව ආණ්ඩුවක් කරනවා.
මේ අතර සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අභාවය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ ශෝකය ප්‍රකාශ කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍ය ලී ක්වන් යූ මහතාගේ අභාවය මහත් පාඩුවක් බවයි. At this moment, I've thought I have written here, and the best that we can do in remembering the late Lee Kuan Yew is to ensure that there's even closer friendship, closer cooperation, people to people, trade, economic, education, culturally, among these two nations, which are strategically located at two ends of the Bay of Bengal, and one in the passage between the Indian Ocean and the East Asia, the other in the middle of the Indian Ocean. Together, there's much more that we can achieve. Singapore has reached out to us. We should reach out to Singapore and continue to build on it. I'd like on this occasion to have you express our condolences to the government of Singapore and to his Prime Minister, the son of late Lee Kuan Yew. We miss him, and he will be an example to many countries in Asia. Thank you. සිංගප්පූ රාජ්‍යයේ නිර්මාතෘවරයා වශයෙන් අපට සැලකිය හැකි ලී කුවන් යූ මැතිතුමාගේ අභාවය පිළිබඳව අපේ ශෝකය එතුමාගේ පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම සිංගප්පූරු රටේ ජනතාවටත් දැන්වීම අපේ යුතුයකමක් හා වගකීමක් ලෙස සැලකනවා. සිංගප්පූරුවේ අගමැති වශයෙන් ලෝකයේ දීර්ඝකාලීනතම අගමැතිවරයා ලෙස ලෝක වාර්තාවක් තිබුණා. එතුමා විසින් සිංගප්පූරුවේ තිබුණු සම්පත් සීමිත සම්පත් උපයෝගී කරගනිමින් නව දර්ශනයක් හා වැඩපිළිවෙලක් අනුව සිංගප්පූරුව ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකයක් බවට පත් කරලා විශේෂයෙන් ස්වාභාවික ධන සම්පත් නොමැති රටක් කුමන ආකාරයෙන් ආර්ථික වශයෙන් සංවර්ධනය කළ හැකිද යන කාරණය පිළිබඳව අපි සියලු දෙනාටම සුවිශේෂ වූ ආදර්ශයක් දුන්නා. සිව්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනේදී චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ මෙම සංචාරය අතරවාරයේදී චීන ජනපති ෂින් ජින්පින් මහතා ඇතුළු එරට රජයේ නියෝජිතයින් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවයි. චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයන්ගේ විශේෂ අවධානය යොමු කරනු ඇති. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසු සිය ප්‍රථම නිල සංචාරය ලෙස ඉන්දියාවත් ඉන් අනතුරුව බ්‍රිතාන්‍යත් තෝරාගත් අතර ඒ අනුව චීනය ජනපතිගේ මිළඟ සංචාරය බවට පත්වෙනවා. මේ අතර කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්වයට නව රජය මගින් විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව චීනය පවසනවා. චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලූ ජියන් මහතා එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජයේ නියමයන් පරිදි කොළඹ වරායේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට ගෙන යන බවයි. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය තුළදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තබන බවද චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලියුජී අන්චා ඕ මහතා පවසනවා. චීනයේ සංචාරයක නිරත වන මෙරට මාධ්‍ය කණ්ඩායම චීනයේ බීජිං නුවරදී නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවකදී මේ පිළිබඳව කරුණු අනාවරණය කෙරුණා. කටාර් රාජ්‍ය නායක ෂේක් තමීම් බින් හමාඩ් අල් තානායි මහතා කෙටි සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියා. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ පැය 4ක කාල සීමාවක් සඳහා ඒ මහතා දිවයිනට පැමිණි බවයි. දිවයිනට පැමිණි කටාර් රාජනායක ෂේක් තමීම් බින් හමාඩ් අල් තානි මහතා ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මහත් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. දිවයිනේ රැඳී සිටි කාල සීමාව තුළදී ඒ මාතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මාතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකින් කිහිප දෙනෙකු සමගද සාකච්ඡා පවත්වනු ලැබුවා. ජාතික ආණ්ඩු සංකල්පයකට මුවා වී හවුල් ආණ්ඩුවක් ගොඩනගා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ජවිපේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේ තවදුරටත් මෙම රජය දූෂණ වංචා සෙවීම සම්බන්ධයෙන් කටයුතු කරයි කියා කිසිදු විශ්වාසයක් නැති බවයි. ආණ්ඩුව තවත් ඇමතිවරු ගණනාවක් පත් කරා. මේක ජාතික ආණ්ඩුවක් කියලා කියනවා. නමුත් ඇත්තටම මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි. මේක හවුල් ආණ්ඩුවක්. මේ හවුල් ආණ්ඩුව හැදීමෙන් සිද්ධ වුණේ මොකක්ද? හොරුන්ට වංචාකරුවන්ට ඇමතිතුරු ලබා දීම. හොරුන් ආරක්ෂා කර ගැනීම සඳහා වෙච්ච දෙයක් මේ තියෙන්නේ. ඒ නිසා තවදුරටත් මේ ආණ්ඩුවෙන් හොරකම් දූෂණ වංචාවලට එරෙහිව ක්‍රියාමාර්ග ගනී කියලා කිසිදු විශ්වාසයක් අපිට නැහැ. රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි. මේ ජනවරමට පයින් ගැසීමක්. මේ තත්ත්වය තුළ තවදුරටත් විධායක සභාවේ ඉන්නවද නැද්ද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. ජනතා විමුක්ති පෙරමුණ
අද පෙරවරුවේ විධායක සභාවට ගිහිල්ලා මේ පිළිබඳව ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙමින් හිටියා. නමුත් හදිස්සියෙම ආණ්ඩුව අද පැවැත්වීමට නියමිතව තිබිච්ච විධායක සභාව අහෝසි කරලා තියෙනවා. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා හැකි ඉක්මනින් විධායක සභාව කැඳවන්න. විධායක සභාවේදී මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි දින කිහිපය තුලදී විවිධ සංවිධානත් එක්ක සාකච්ඡා පවත්වන්න. ඒ සංවිධානවල අදහස් සහ යෝජනාත් එක්ක පක්ෂයක් විදිහට මේ ඇතිවෙච්ච නව තත්ත්වය අනුව තවදුරටත් විධායක සභාවේ ඉන්නවද නැද්ද කියන එක අපි තීරණය කරනවා. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති පිළිබඳව ලක් රජයේ විශේෂ විමර්ශනයක්. මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතන සැකකරු පිළිබඳ හෙළිදරව්වක්. විරාමයකින් අනතුරුව බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය සූදානම් වෙනවා. යුක්‍රේනය තුළ සටන් වැදී සිටින මොස්කව් බෙදුම්වාදී සටන්කරුවන් වෙත අවි ආයුධ සැපීමේ නිරත වී ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ප්‍රංශ පුවත් සේවයටද මෙම තොරතුරු දාහුරු කර තිබෙනවා. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ආයුධ වෙළඳාමට අමතරව තානාපති වරප්‍රසාද උපයෝගී කරගනිමින් තේ වෙළඳාමේද නිරත වී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද අනාවරණය කළා. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේ මෙරටට පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඔහු මෙතෙක් දිවෙනට පැමිණුණු නැති බවයි. රුසියාවේ තානාපතිවරයා ලෙස සේවය කරමින් සිටියේදී යුක්‍රේනය තුළ සටන් වැදී සිටින බෙදුම්වාදී කැරලිකරුවන් වෙත ආයුධ ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය උදයංග වීරතුංග මහතාට එරෙහිව පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. වසර 9කට ආසන්න කාලයක් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතියෙක්. රජ්‍යම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාට වෙඩි තබා ඝාතනය කළ සැකකරුවෙකුගේ නමක් දැනට ප්‍රතිකාර ලබන තුවාලකරුවෙකු විසින් හෙළි කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ 11:45ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ හික්කඩුව වැවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුලදී. එම්පා මඩ ගහනකොට කිව්වා ඉසංකා උඹ දන්නවනේ මගේ හැටි මට ඇති කියලා. මං හිතන්නේ රත්ගමට ආයේ වගේ දෙයියෙක් එයි කියලා. රත්ගමට වෙඩිතැබීමෙන් සභාපතිවරයා ජීවිතක්ෂයට පත් වූ අතර ඔහුගේ මිතුරන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ගේ තත්වය බරපතල බවයි. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අද පෙරවරුවේ එලෙස ප්‍රතිකාර ලබන එක් තුවාලකරුවෙකු වෙඩිතැබීමට පැමිණි සැකකරුවෙකුගේ නමක් පොලිසිය වෙත අනාවරණය කළ අතර ඒ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවයි. මියගිය සභාපතිවරයා එක් දරුපියෙකු වන අතර ඔහුට එරෙහිවද මානුෂ්‍ය ඝාතනයකට හා තවත් සිද්ධීන් කිහිපයකට ගාල්ල සහ බලපිටිය යන අධිකරණ තුළ නඩු විභාග වන බව ගාල්ල ප්‍රදේශ බහර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. වෙඩිතැබීම සිදු වූ සංචාරක හෝටලය මුහුදු වෙරළ ආශ්‍රිතව පිහිටා තිබෙන අතර වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී දෙස් විදෙස් සංචාරකින් විශාල සංඛ්‍යාවක් එහි රැඳී සිට තිබෙනවා. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ මෙම වෙඩිතැබීම සිදු කිරීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් තාහුරු වී නොමැති බවයි. සෞඛ්‍ය අධ්‍යාපනය සහ දොගී බව තුරන් කිරීමේ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාව විසින් ඉතිහාසය පුරාම සිදු කර ඇති ආයෝජනයන් සහස්‍ර වර්ෂ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශක්තිමත් පිටුවහලක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එහි නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත සුබිනේ නැන්ඩි මහතා මේ බව සඳහන් කළා. 2014 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ සහස්‍ර වර්ෂ සංවර්ධන ඉලක්ක පිළිබඳ වාර්තාව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. සහස්‍ර වර්ෂ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ඒ මහතා මෙහිදී අදහස් පළ කළා. එම අවස්ථාවට එක්වෙමින් ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සියලු ශ්‍රී ලාංකිකයන් හට අයිති දේශයක් ලෙස අපගේ සමාජය ඒකග්‍රහණය කිරීමේ අත්‍යවශ්‍යතාවය වත්මන් ආණ්ඩුව වටහාගෙන තිබෙන බවයි.
විවිධ ජන කොටස් අතර තිබෙන වෙනස්කම් අභිබවා ඒකග්‍රහණය කිරීමෙහි කාර්යයෙන් වැඩිදුර ප්‍රගතියක් අත්කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා මෙහිදී සිහිපත් කළා. දැන් කෙටි විරාමයක් විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. සිංහල දෙමළ හා මුස්ලිම් යන සියලු ජන කොටස් අතර සාමය හා සහජීවනය ගොඩනැගීමට කටයුතු කළහොත් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීම සිහිනයක් නොවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා. යාපනයේ පැවති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ සිංහල බසින්. ඊයේ පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වුණේ යාපනයේ වලලායි ප්‍රදේශයේදී. උතුරේ අධිආරක්ෂිත කලාප යටතේ යුද හමුදාව සතු ඉඩම් අක්කර දහසක් යලි මුල් පදිංචිකරුවන්ට පැවරීමේ මුල් අදියරේ ලෙස එම වැඩසටහන ක්‍රියාත්මක වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. I thank you, but I would like to say a few words in Sinhalese. උතුම් ජනාධිපතිතුමනි, මෑතක කාලයේදී ඔබතුමාගේ පක්ෂයේ රැස්වීමකේ ඔබතුමාගේ කතාවක් අපට අහන්න පුළුවන් වුණා. ආදි විශේෂ්ඨ ආදි බොහොම හොඳ විදිහට ඒ කතාව තිබුණා. ඒ වගේම අපේ නායකයෝ සෑම දෙනාම කතා කරන්න පටන් ගත්තින් මම හිතන්නේ අපේ මේ ශ්‍රී ලංකා බොහොම විශිෂ්ට ඉති හොඳ තැනකට යන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ 1948 දී මේ ලංකා කොහොම තරමට තිබුණාද ඒ තත්වයට අපිට ගෙන්න ගන්න පුළුවන් මේ ලංකාව. ඒ මොකද 1948 කියලා අහන්න පුළුවන්. ඒ කාල සීමාවේදී සිංගප්පූරුවේ අගමැතිතුමා ලී ක්වාන් යූ කිව්වා මම ඉක්මනින්ම සිංගප්පූරුව ලංකා හැටියට මම මේක මාරු කරනවා කියලා. ඒ දවස්වලදී ලංකා ගැන මිනිසුන් හිතාගෙන හිටියේ හුඟක් ගෞරවයෙන්ම ලංකා ගැන කිව්වා. ඒ නිසා අපි ඔබතුමා ඒ කතාවේ පවත්වන හැටියට අපි කතා කරන්න පටන් ගත්තතින් ඒ විදියට අපි හිතන්න පටන් ගත්තතින් අපි ඉතා ඉක්මනින්ම මේ ලංකාව හරි හොඳ තැනකට අරන් යන්න පුළුවන් කියලා මම ඔබතුමාට කියනවා. ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ඉඩදීම ඇතුළුව රජයේ LTT හිතවාදී ක්‍රියාවලට එරෙහිව සිංහලයේ ජාතික පෙරමුණ කොටුව දුම්රියපොළ අසලදී විරෝධතාවක් පැවැත්වුණා. එහිදී සිංහලයේ ජාතික පෙරමුණ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කළේ ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ඉඩදීම තුළින් නැවත රට අස්ථාවර වීමට ඉඩ ඇති බවයි. අපි දකින්නේ මේක බලලා මල්ලෙන් එළියට පැනීමක්. මොකද මේ යහපාලන ආණ්ඩුව දිගින් දිගටම අපි දැක්කා විශේෂයෙන්ම භෞතික වශයෙන් හා සංකල්පමය වශයෙන් LTT බෙදුම් ආදියට උඩගෙඩ දෙන ක්‍රියා රාශියක් සිද්ධ කරා. ඒ ක්‍රියාදාමයන් රාශිය ඇතුළේදී මේ අවසාන ක්‍රියාවලිය තමයි මේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ලබා දීම. උතුරු පළාත ඇතුළේ මේ වෙනකොට ඔබ දන්නවා මේ අධිආරක්ෂිත කලාප විශාල ප්‍රමාණයක් මේ වෙන විටත් ඉවත් කරමින් පවතින හමුදා කඳවුරු කුඩා අණු කුඩා හමුදා කඳවුරු ඉවත් කරලා තියෙනවා. ඒ වගේම යුද්ධෙන් පලා ගිය සරණාගත යයි කියන ලක්ෂයකට අධික පිරිසක් ලංකාවට ගේන්න හදනවා. මේ සමස්ත ක්‍රියාදාමය අපි දකින්නේ නැවතත් මේ රට අස්ථාවර කරන කටයුත්තක්. වසරකට ආසන්න කාලයක් ඇන හිට තිබූ ඉන්දු ශ්‍රී ලංකා දීවර සාකච්ඡා අද ආරම්භ වුණා. අද සහ හෙට දෙදින තුලදී එම සාකච්ඡා පැවැත්වෙන්නේ ඉන්දියාවේ චෙන්නයිහිදී. ස්වදේශ කටයුතු සහ දීවර අමාත්‍ය ජෝෂෆ් මයිකල් පෙරේරා මහතා සහ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ සිංහා මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී දීවර ගැටලු සම්බන්ධයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා ඇනහිට තිබීම සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. අදාළ සාකච්ඡා යළි ආරම්භ කිරීමටත් ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටත් එහිදී ඔවුන් දෙපළගේ අවධානය යොමු වූ අතර සාකච්ඡා යළි මෙලෙස ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණද ඉන්දියාවේ දීවර නියෝජිතින්ගෙන් නිශ්චිත දිනයක් ලබා ගැනීමට නොහැකිවීමෙන් එම උත්සාහය ව්‍යර්ථ වුණා. එහෙත් සාකච්ඡා කඩිනම් කරන්නයි අමාත්‍යවරයා දුන් උපදෙස් අනුව මෙම සාකච්ඡා වටය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වෙනවා. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දීවර සමිති නියෝජිතයෝ 10 දෙනෙක්ද සාකච්ඡා නිරීක්ෂකයින් ලෙස දීවර අමාත්‍යංශය සහ දීවර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් 6 දෙනෙකුද සහභාගී වනවා. අවසන් වරට දෙරටේ නියෝජිතින් හමු වී සාකච්ඡා කළේ පසුගිය වසරේ මැයි මාසයේදී. මේ අතර පසුගිය 21 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දිය දීවරීන් 54 දෙනා නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතැයිද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරනවා. ඉන්දිය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දිය දීවරීන් නිදහස් කර ගැනීමේ එකමුතුව නැමැති සංවිධානයේ සමාජිකයෙක් වන යු අරුලානන්දම් නැමැත්තා මේ බව සඳහන් කර තිබෙනවා. අදාළ දීවරීන් නිදහස් කිරීමට ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාගේද අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එම දීවරීන්ව ශ්‍රී ලංකාවේ අධිකරණවලට ඉදිරිපත් කර නිදහස් කිරීමට සම්බන්ධ ලිය කියවිලි සකස් කරනු ඇතැයිද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කර තිබෙනවා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. සෞදි අරාබියේ නැගෙනහිර පළාත අල්-අහසා ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන්ගේ සැදුම්ලත් ෆ්‍රෙන්ඩිස් ක්‍රිකට් සමාජය මගින් සංවිධානය කරන මහා ක්‍රිකට් තරගාවලිය මෙම මාස 27 වැනි සිකුරාදා දින පෙරවරු 6 සිට හෆ්ෆූ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ සැදුම්ලත් ක්‍රීඩා කණ්ඩායමේ 8කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගමාලාවේ තරග පන්දුවාර 8කට සීමා කර තිබෙනවා. තරග සංවිධායක මණ්ඩලය සඳහන් කළේ සම්පූර්ණයෙන්ම නොමිලේ නැරඹිය හැකි මෙම තරගාවලිය සඳහා නැගෙනහිර පළාතේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරන බවයි. බන්ධනාගාර තුළ සිදුවන නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා ඔප්පුවන නිලධාරීන් සේවයෙන් පහ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති බවයි. ඒ අනුව නීති විරෝධී ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන ඒම සම්බන්ධයෙන් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක වනු ඇති බවද ඒ මහතා සිහිපත් කළා. අපරාධ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා වයස් සීමාව අවුරුදු 8 සිට 12 දක්වා ඉහළ නැංවීමට ළමා රක්ෂණ අධිකාරිය තීරණය කර තිබෙනවා. එහි සභාපතිනි නීතිඥ නතාෂා බාලේන්ද්‍ර මහත්මිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරිය දැන්ටමත් රජයට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි. ජාත්‍යන්තරය පිළිගත් නීතියට අනුව මෙම තීරණයට එළඹී ඇති බවද ඇය කියා සිටියා. විශ්වවිද්‍යාල සිසුන්ට හිමිවන මහපොළ ශිෂ්‍යාධාර මුදල ජූලි මාසයේ සිට රුපියල් 2500 සිට රුපියල් 5000ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ රජයේ දින 100 වැඩපිළිවෙල යටතේ පොරොන්දු වූ කාලයට මාසයකට පෙර සිට මෙම ශිෂ්‍යාධාර දීමනාව මෙලෙස වැඩි කිරීමට තීරණය කළ බවයි. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල සිසුන්ට ලබා දෙන මෙම මහපොළ ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් දිවයිනේ විශ්වවිද්‍යාල කිහිපයක අර්බුදකාරී තත්ත්වයක්ද මතුව තිබෙනවා. සිමෙන්ති සංස්ථාව සහ තවත් පෞද්ගලික සමාගමක් තම කම්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට රුපියල් 760ක මිලකට සිමෙන්ති කොට්ටයක් ලබා දීමට එකඟතාවය පළ කර තිබෙනවා. මෙම තීරණයට එළඹ ඇත්තේ සිමෙන්ති කම්හල් හිමියන් ආනයනකරුවන් සහ මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මීට අමතරව වෙළඳපොළ තුළ රුපියල් 870ක උපරිම සිල්ලර මිලකට සිමෙන්ති කොට්ටයක් අලෙවි කිරීමටද මෙම සාකච්ඡාවේදී එකඟතාව පළ වී තිබෙනවා. වෙළඳපොලේ රුපියල් 940ත් 950 අතර මිලකට අලෙවි වූ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 90කින් අඩු කිරීමට පසුගියදා රජය ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් යෝජනා කෙරුණා. මහින්ද අමරවීර මහතා නව ජාතික ආණ්ඩුවේ දීවර අමාත්‍යවරයා ලෙස අද සිය ධූරයේ වැඩබාර ගනු ලැබුවා. ඒ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි දීවර අමාත්‍යාංශ පරිශ්‍රයේදී. මේ විරාමයෙන් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන්න. විරාමයෙන් අනතුරු අවධානය විදෙස් පුවත් වෙත. ජර්මන් වින්ක් සමාගමට අයත් මගේ ප්‍රවාහන ගුවන් යානාවක් අනතුරට ලක් වී තිබෙනවා. අනතුරට ලක්වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලයට ඇතුළුව මගින් 148 දෙනෙකු එම යානාවේ ගමන්ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. It was travelling en route from Barcelona to Dusseldorf. This is according to police and aviation officials and being reported.
ඉස්පාඤ්ඤයේ සිට ජර්මනිය දක්වා ගමන් කළ ඒ 320 වර්ගයට අයත් ගුවන් යානයක් මෙලෙස අනතුරකට පත් වී ඇති බව වාර්තා වෙනවා. අදාළ ගුවන් අනතුර ප්‍රංශයේ ඇල්පා ප්‍රදේශ ආශ්‍රිතව සිදු වී ඇති බවත් අනතුරට හේතුව මෙතෙක් හෙළ වී නොමැති බවත් සඳහන්. කෙසේ වෙතත් අදාළ ගුවන් අනතුර සම්බන්ධයෙන් ප්‍රංශයේ ජනාධිපති ප්‍රංශ්වා හොලන්ඩ් මහතා සඳහන් කළේ එම අවස්ථාවේ යානයේ සිට සියලුම පුද්ගලයින් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි. දැන් විදේශ පුවත් කිහිපයක් කෙටියෙන්. යේමනයේ ෆූටි සටන්කාමින රට දකුණු දිග ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම සඳහා දරුණු සටනක නිරත වනවා. මේ හේතුවෙන් රට ජනාධිපතිවරයා රටේ දකුණු ප්‍රදේශයෙන් රට අභ්‍යන්තරයට පලා ගොස් ඇති බව විදේශ වාර්තා සඳහන් කළා. සටන්කාමින් මේ වන විට යේමනය තුන්වන විශාලතම නගරයද අත්පත් කරගෙන තිබෙනවා. බටහිර අප්‍රිකාව කේන්ද්‍ර කොටගෙන පැතිර ගිය මාරාන්තික ඉබෝලා වෛරස් රෝගය අගෝස්තු මාසයේ වන විට මුළුමනින්ම තුරන් කිරීමට හැකිවනු ඇතැයි ජගත් සංවිධානය පවසනවා. විදේශ වාර්තා සඳහන් කළේ 2013 වසරේ දෙසැම්බර් මාසයේ ගිනියා රාජ්‍යයේ ලදරුවෙකු මුලින්ම ඉබෝලා රෝගයට ගොදුරු වූ බවයි. 1976 වසරේ අප්‍රිකානු උපසහරා කාන්තාර ප්‍රදේශයෙන් මුලින්ම වාර්තා වූ ඉබෝලා වෛරස් රෝගය මෙවර පැතුරුනේ 26 වන වතාවටයි. ඕස්ට්‍රේලියාවේ හිටපු ටෙනිස් ශූරයෙකු වන බොබ් හෙව්ටි බාල වයස්කාර දැරියක් දූෂණය කළ බවට එල්ල වූ චෝදනාවකට වර්ධකරු වී තිබෙනවා. ඔහුට චෝදනා එල්ල වුණේ 1980 සහ 1990 කාල සීමාව තුළ අතර කාලයේ දකුණු අප්‍රිකානු කාන්තා ටෙනිස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන කාල සීමාවේදී මෙම දූෂණය සිදු කර ඇති බවයි. විදේශ වාර්තා සඳහන් කළේ දකුණු අප්‍රිකානු අධිකරණයක් හමුවේ පැවති නඩු විභාගයකදී මෙම තීරණය ගෙන ඇති බවයි. වෙනිසුලාව විසින් ලක්ෂයකට ආසන්න සෙබළුන් ප්‍රමාණයක් සහභාගී වන දැවන්ත යුද අභ්‍යාසයක් ආරම්භීමට සූදානම් වනවා. ආරක්ෂක අමාත්‍ය ජෙනරල් ව්ලාඩ්මිර් ෆැට්‍රිනෝ ලෝෆෙස් පවසා ඇත්තේ සෙනසුරාදා ආරම්භ වන මෙම අභ්‍යාසය සෙබළුන් සිය මෙහෙයුමට ඉලක්කයට සහ ජයගැනීමේ අරමුණට පුහුණු කරවීම සඳහා සැලසුම් කර ඇති බවයි. මෙම යුද අභ්‍යාසය දින 10ක් පුරා පැවැත්වීමට නියමිත බව විදේශ වාර්තාවල සඳහන් වනවා. යලි කෙටි විරාමයක් විරාමෙන් අනතුරුව ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. විරාමයෙන් අනතුරු අවධානය ක්‍රීඩා පුවත් වෙත. දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු යළිත් සුන් කර මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා. ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක් වූ තරගයක් බවට පත්වෙමින් අවසන් පන්දුවාරයේ තෙක් උණුසුම් වූ නවසීලන්ත දකුණු අප්‍රිකානු තරගයේ අවසානය එසේ සනිටුහන් වුණා. තරගයේ පළමුව පන්දුවට පහර දීම ආරම්භ කළේ දකුණු අප්‍රිකාවයි. පන්දුවාර 38ක් අවසානයේදී දකුණු අප්‍රිකාව කඩලු 3කට ලකුණු 216ක් ලබා සිටියේදී වර්ෂාව ඇද හැලීමත් සමග පැයකට වැඩි කාලයකට පසුව තරගය ආරම්භ කළ අතර ඒ අනුව පන්දුවාර 43ට තරගය සීමා කෙරුණා. ඒ අනුව ඉතිරි පන්දුවාර 5ද සමගින් දකුණු අප්‍රිකාව පන්දුවාර 43කදී කඩලු 5කට ලකුණු 281ක් ලබා ගත්තා. වර්ෂාව සමග ප්‍රමාද වූ වේලාවද සැලකිල්ලටගෙන තරගයේ ජය ගැනීම සඳහා පන්දුවාර 43 දී නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 298ක ඉලක්කයක් ලබා දෙනු ලැබුවා. ඊට සාර්ථක ආරම්භයක් ලබා දුන් බ්‍රෙන්ඩන් මැක්ලම් පන්දු 26කදී ලකුණු 59ක් ලබා ගැනීමෙන් කණ්ඩායමට අභියෝගය හඹා යාමේ මාවත විවර කර දීමට සමත් වුණා. එතැන් සිට කඩින් කඩ කඩලු වැටුණද ලකුණු වේගය රඳවා ගැනීමෙන් සෙසු පිතිකරුවන් නවසීලන්තය අවසන් මොහොත දක්වා සටන ඉදිරියට ගෙන ගිය අතර ප්‍රතිවාදී දකුණු අප්‍රිකාවද කරට කර සටනක් දෙන අයුරු දක්නට ලැබුණා. ඒ අනුව තරගය අවසන් වූයේ නවසීලන්ත පන්දුවාර 42යි පන්දු 5කදී කඩලු 6ට ලකුණු 299ක් වශයෙන් ජය තහවුරු කරමින් ඩේල් ස්ටේන්ගේ අවසන් පන්දුවාරයට ලකුණු 12ක් ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට තිබියදී ඩැනියෙල් විටෝරි එල්ල කළ 4 පහරක් ග්‍රාන්ට් එලියට්ගේ 6 පහරත් දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය බලාපොරොත්තු බොඳ කළා. අවසන් මොහොත දක්වා නවසීලන්තයේ බලාපොරොත්තු දැල් වූ ග්‍රාන්ට් එලියට් නොදැබී ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වුණා. දකුණු අප්‍රිකාවත් නවසීලන්තයත් ලෝක කුසලාන තරගාවලියක ප්‍රථම වතාවට අවසන් පූර්ව තරගයකට පිවිසීමද විශේෂත්වයක් වූ අතර කණ්ඩායම් දෙකම පෙර කිසිදු වතාවක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා නොතිබීමද විශේෂත්වයක්. ඒ අනුව දකුණු අප්‍රිකාවට තවත් අවුරුදු 4ක කාලයක් බල
බලා සිටීමට දොර විවර කරමින් නවසීලන්තය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. ලබන 29 වනදා පැවැත්වීමට නියමිත අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන මීළඟ කණ්ඩායම තෝරන තරගය ලබන 26 වනදා ඕස්ට්‍රේලියාවත් ඉන්දියාවත් අතර පැවැත්වීමට නියමිතයි. යලි කෙටි විරාමයක් විරාමයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂ විදේශ විනිමය අනුපාතයන් බලාපොරොත්තු වන්න. විරාමයෙන් අනතුරුව ඔබේ අවධානයට විදේශ විනිමය අනුපාත. ඒත් සමගින් අදට නියමිත දසත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමවට පත්වෙනවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනය සැමට ජයශ්‍රී.